සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා සියලු දෙනාම নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං
බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අගලවත්ත මහ පිරිවෙන් විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වදාළ මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම මට අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාරයෙන් වහවහ එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් තමන්ගේ ජීවිත කාලය තුල හැමෝම සිද්ධ කරගත්ත තවත් නොයෙක් කුසල ධර්මයන්ගේ අනුභවයත්
හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරගත්තේ විශේෂයෙන් අපේ ජයන්ති මෑණියන් සුවිශේෂී අරමුණු රාශියක් මුදුන්පත් කරගන්න. ජයන්ති මෑණියන් විදේශගතව හිටියත් තමන්ගේ රට තුළ මහත් වූ පින්කම් රාශියක් සිද්ධ කර ගනිමින් ලබාගත් උතුම් මනුස්ස ජීවිතයට මනා වූ සාධාරණයක් කරමින් බුද්ධාන්තරයෙන් ලැබිය යුතු උතුම් ඵල නෙලන්න මහත් උනන්දුවෙන් කටයුතු කරන බොහෝම සදහැවත් මෑණි කෙනෙක් බව මහා සංඝරත්නය බොහෝ දෙනා වහන්සේලා දන්නවා. පහුගිය වස් කාලේ මෑණියන් බොහොම අපූර්ව කටින පින්කමක් සිද්ධ කළා. අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේත් වැඩම කරලා ඉන්නවා. මෙම පිරිවෙන් විහාරස්ථානයේ රමණීය සංඝාවාසයක් ඉදි කරලා සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරන්න කටයුතු කළා. අපි වැඩ ඉන්න විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්න අවශ්‍ය කුටි සෙනසුන් දෙකක් හදන්න තීරණය කරලා තියෙන බව අපෙන් නෙමෙයි අපිත් සමග අර වාහනේ යන ඒ සහෝදර මල්ලිගෙන් දැනගෙන මේ දවස්වල විහාරස්ථානයේ මොනවද කරන්න කියන කාරණාවේදී ඒ අවස්ථාව සම්පූර්ණ කරලා දෙන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා බොහොම කාරුණිකව අහලා තිබුණා. මේ දවස්වල ඒ කුටි සෙනසුන් වලත් වැඩ කටයුතු කරගෙන යනවා. තවත් නොයෙක් පින්කම් රාශියක් සම්පූර්ණ කරගන්න යෙදුන ජීවිත කාලය තුල තමන්ගේ ස්වාමියා ජීවත් වෙලා ඉන්න කාලේ ස්වාමියා වෙනුවෙන් කළ යුතු හැම යුතුයකමක්මත් ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගෙන තමන්ගේ ජීවිතය බුද්ධ ශාසනය තුලින් පෝෂණය කරගෙන කටයුතු කරන්න මහත් වීරිය දරන මෑණි කෙනෙක් හැටියට මේ නොයෙක් පින්කම් කටයුතු වල යෙදෙනවා. ඉතින් අද දවසේ මේ සංඝාවාසයේ සංඝසතු කරලා පූජා කිරීම නිමිති කරගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේද සම්පූර්ණ කරගන්න කටයුතු යොදාගත්තේ. ධර්මානුශාසනාව වෙනුවෙන් ඒ නිසාම මම යොදා ගන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියෙහි සඳහන් වන උතුම් ගාථා රත්නයන් දෙකක්. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකං පරංගතං පුඤ්ඤානි පතිගං හන්ති පියං ඥාති වාගතං. මේ ගාථා රත්නයන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නන්දිය කියන උපාසක තැන නිසා මහා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහපු පැනයකට පිළිතුරු සපයන්න. ඒ කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ තරුණ උපාසක මහත්මයෙක් හිටියා බොහෝම ශ්‍රද්ධාවන්තයි. ලා බාල තරුණ අවදියේ ඉඳලා
ශාසනය මුල් කරගෙන බොහෝම පින්කම් කළා. දන් දෙන්න පුදුම කැමැත්තක් තිබුණා. ඒ නිසා නිතර නිතර තමන්ගේ නිවසට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවමින් දම් පැන් පූජා කළා. තවත් නොයෙක් පින්කම් බොහෝමයක් කරනවා. මනාව සිල් ගුණ ආරක්ෂා කරනවා. එක දවසක් නන්දිය කල්පනා කළා දන් දීම අතින් කල්පනා කළොත් මම මගේ ජීවිතයේ දානය බොහෝසේ සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් මට තව බැරි වුණා කුටි සේනාසනයක් හදලා පූජා කරන්න. සංඝයාට වැඩ ඉන්න සෙනසුනක් හදලා පූජා කරන්න මට තව බැරි වුණා. ඒ කාර්යයත් මම සම්පූර්ණ කරගන්න ඕනේ කියලා නන්දිය නිතර නිතර කල්පනා කළා. වෙනදනි මේ වෙනකොටත් නන්දිය අවිවාහක කෙනෙක් තාමත්. ඉතින් මව්පියන් නිතර නිතර යෝජනා කළා දැන් විවාහයක් වෙන්න කල දවස හොඳයි කියලා. අම්මා යෝජනා කරනවා හැම වෙලාවෙම මාමගේ දුවත් එක්ක විවාහ වෙන්න කියලා. හැබැයි නන්දිය බොහොම ඥානවන්තයි. නන්දිය අම්මට කියනවා ඇයත් එක්ක විවාහයට මං කොහොමත් කැමති නෑ. මොකද ඇය ශ්‍රද්ධාවන්ත නෑ. ශ්‍රද්ධාව නැති තැනැත්තියක් එක්ක විවාහ වුණොත් මට මගේ මේ ඉදිරි කටයුතු කරගෙන යන්න ලොකු බාධාවක් ඇයගෙන් එල්ල වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේත් ওই කරුණු මනාව දේශනා කළා. සමසීල, සමත්‍යාග, සමප්‍රඥා එවන් ගතිගුණ තියෙන අය එකට මුණ ගැහුණොත් ඒ ජීවිත ඉතාම සාර්ථකයි කියලා. නමුත් එහෙම අය බොහෝම කලාතුරකින් තමයි මුණ ගැහෙන්නේ. නමුත් එහෙම මුණ ගැහුණ අවස්ථා එහෙම පවුල් අපේ ජීවිතවල අපි දැකලා තියෙනවා. සමසීල කියලා සඳහන් කරාම දෙදෙනා තුළම සමාන සීලයක් තියෙන්න ඕනේ. ස්වාමියා පන්සිල් ආරක්ෂා කරනවා නම් බිරිඳත් පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ස්වාමියා යම් දවසක අටසිල් සමාදන් වෙනවා නම් එදාට ඇයත් අටසිල් සමාදන් වෙන්න කටයුතු කරන්න ඕනේ. මේ ආදි වශයෙන් හැම වෙලාවෙම සීලෙන් සමාන වෙන්න ඕනේ. ත්‍යාගය කියලා කියහම ස්වාමියා යම්සේ යමක්ද දෙන්න කැමති වෙන්නේ ඉදිරිපත් වෙන්නේ ඔහුට ඒකට මනා අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. දෙන්නම කැමැත්තෙන් ඒක දෙන්න පුළුවන්කම දෙන්නටම තියෙන්න ඕනේ. සම ප්‍රඥා කියලා කියහම පින්නතනේ ඒක තවත් හුඟක් සංකීර්ණ කාරණාවක්. සම සීල සම ත්‍යාග තියෙන්න පුළුවන්. සම ප්‍රඥා ලබන්න නම් දීර්ඝ කාලීන පුරුද්දක් තියෙන්න ඕනේ. පිප්පලි මානවකතුමා, භද්‍රා දේවිය, මහා කප්පින රජතුමා, අනෝජා දේවිය මේ සම ප්‍රඥා තිබුණායි. ඉතින් ඒකට සංසාරේ ලොකු පුරුද්දක් ඕනේ කියලා කිව්වේ. ප්‍රඥාව ලබන්න හේතු වෙන පින්කම් සංසාරේ මනාව දියුණු කරලා තමයි එහෙම තැනකට එන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ ජීවිතවල ප්‍රඥාව වැඩෙන පින්කම් මොනවද කියලා හොයාගෙන අපි මේ පින්කම් සම්පූර්ණ කරන්න ඕනේ.
එහෙම කාලයක් යනකොට අපිට ප්‍රඥාවෙන් මනාව පොහොසත් වෙන්නත් පුළුවන් වෙනවා. සාමාන්‍ය සිහිපත් කරාම ඉදිකටු පූජාව, කුඩා පිහි පූජාව, සුවඳ ද්‍රව්‍ය පූජාව, මේ වගේ දේවල් මහත් වූ ප්‍රඥාවට හේතු වෙන කරුණු. මලු පෙත්මන් ඇමදීම, ඒ කාරණාවත් ප්‍රඥාව දියුණු කරගන්න විශේෂ කාරණා. ඉදිකටු පූජාව කියලා කියහම ඒක බොහොම සියුම්, බොහොම පුංචි, ලොකු වටිනාකමක් නැති පූජාවක් හැටියටයි අපි සමහර කෙනෙක් හිතන්නේ. නමුත් පූජාවක් කරන්න හිතාගෙන ඉදිකටු හොයන්න ගියහම ඉදිකටු වල තියෙනවා විවිධ වර්ගයේ ඉදිකටු. එක එක රටවල් වලින් ගේන ඉදිකටු. ඒ වගේත් විශේෂ ප්‍රමාණයෙන් හම්බ වෙනවා. අනිත් වැදගත්ම කාරණාව තමයි මිලෙන් ලොකු වටිනාකමක් නැති වුණාට ඉදිකට්ටෙන් කරන වැඩි මේ ලෝකෙ වෙන මොකෙන්ද කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක කරන්න ඉදිකට්ටම ඕන වෙනවා. එතන තමයි වටිනාකම තියෙන්නේ. මහ පිහියකින් කරන්න බැරි වැඩක් කුඩා පිහියකින් කරන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නෙම කුඩා පිහියක්. ඒකයි මේ සියුම් දේවල් කරන්න පුළුවන් උපකරණ පූජා කරන එක ඒ තරම් වටින්නේ. සඳහන් කරලා තියෙන ඊටාම සියුම් ඥාන ලබන්න මේ පූජාවන් හරි වටිනවා කියලා. මේ කරුණු ධර්මයේම තියෙනවා. ඊට අමතරව සුවඳ පූජාව. දානය කියලා කියහම දානපතියෙකුගේ පූජාවක්. කොහොමත් වඩා උසස් වෙන්නේ දානපති පූජාවක්. එතකොට දානපති වෙන්න ඒ පුජ්‍යලයාගේ ආදායම් මට්ටමට අනුවයි පුළුවන් වෙන්නේ. මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට දානපති මට්ටමට එන්න හුඟක් පහසුයි කියලා. දැන් හිතන්නකො සමහර කෙනෙක් දිනපතාම ගන්න ආහාර පිඟානේ වටිනාකම රුපියල් 10 ඉක්මවන්න පුළුවන්. ධනවත් අය. දිනපතාම ගන්න ආහාර බඳුනේ වටිනාකම 10කට වැඩි නම් ඔහු පිණ්ඩපාත දානයක් දුන්නත් ඒ ආහාර වේල 10කට වඩා වැඩි වෙන්න ඕනේ. තමන් භුක්ති විඳින ආහාර බඳුනේ වටිනාකමට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොටනේ මම පරිහරණය කරනවට වඩා උසස් දෙයක් දුන්න වෙන්නේ. එතකොටයි දානපති වෙන්න පුළුවන්. තමන් නිතර පරිහරණය කරන වස්ත්‍රවල වටිනාකම කොපමණද? ඊට වඩා වටිනා වස්ත්‍රයක් පූජා කළොත් තමයි දානපති වෙන්න පුළුවන්. දාන දාස, දාන දායක, දානපති කියලා කොටස් තුනක් වෙන්නේ ඒකයි. තමන් පරිහරණය කරනවට වඩා අඩු දෙයක් දුන්නොත් දාන දාස, සමාන දෙයක් දුන්නොත් දාන දායක, උසස් දෙයක් දුන්නොත් දානපති. ඉතින් මම මේ කාරණාව සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ ළඟ සුවඳක් පූජා කරනකොට අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපි පාවිච්චි කරන සුවඳට වඩා වැඩි සුවඳක් බුදුරජාණන් වහන්සේ ළඟ පූජා කරන්න. දැන් බලන්නකො දසදාන වස්තුව ගැන සඳහන් කරනකොට සුවඳ පූජාව දසදාන වස්තුවේ තියෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට සුවඳ විලවුන් එකක් පූජා කළොත් තවත් කෙනෙකුගේ මූණ නරක වෙන්න පුළුවන්. ඒ හාමුදුරුවන්ට සුවඳ විලවුන් මොකටද කියන්නේ?
එතකොට ප්‍රඥාව තියෙන භික්ෂුව දන්නවා මට සුවඳ විලවුන් කැප නැහැ කියලා. නමුත් ඊළඟට උන්වහන්සේ දන්නවා නමුත් මේක භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න මට කැපයි. ශ්‍රද්ධාවන්ත ප්‍රඥාව ඇති දායකයා භික්ෂූන් වහන්සේට මහ පිංකමක් කරගන්න තමයි සුවඳ පූජා කරන්නේ. ඒතර භික්ෂූන් වහන්සේලාත් ඊටාම උසස් සුවඳ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරගන්නවා. සාමාන්‍ය අපි බුදුරජාණන් වහන්සේ ළඟ අපි පාවිච්චි කරන සුවඳට වඩා අඩු සුවඳක් නම් පූජා කරන්නේ අපිට දාන ප්‍රතිවෙන්න බෑනේ. එහෙම පූජාවක් කරලා ප්‍රඥාව ලබන්න බෑ. ඊටම උසස් පූජාවක් කරන්න ඕනේ. මල් පූජා කළා. සාමාන්‍ය අපේ උත්සව සැරසිලි ඒ වාගේ දේවල් වලට යොදාගන්නේ කොහොම මල්ද? භාග්‍යතුන් වහන්සේට ඊට වඩා උසස් මල් පූජා කරන්න ඕනේ. තවත් අඩුපාඩුවක් දකිනවා සමහර තැන්වලදී. වටිනා මල් ගෙනල්ලා තියෙනවා. ඒ මල් මනාවර මල් රඳවන, දියර රැඳෙන ඒ නොයෙක් වර්ගවල රඳවලා හෝම ලස්සනට මල් තැන්පත් කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉඳලා බැලුවොත් ඒ පැත්තට තියෙන නටු ටික මල් ටික හැරිලා තියෙන්නේ අපේ පැත්තට. මල් පූජාවේ ලස්සන අපිට භාග්‍යතුන් වහන්සේට නටු ටික තමයි පේන්නේ. ඉතින් එහෙමනම් මේ මල් සරසන එක සම්පූර්ණයෙන් මලින් පුරවලා ඒ පැත්තටත් මල් මේ පැත්තටත් මල් තියෙනවා. ලොකු වියදම් කළාට සමහරලාට ප්‍රඥාව මදි නිසා මහත් ආනිසංස ලබන්නේ නැති වෙනවා. කෙසේ වෙතත් සුවඳ පූජාව මහ ප්‍රඥාවල් ලබන්න හේතු වෙන විශේෂ පූජා. අනික තමයි මලු පෙත්මන් ඇමති. අපේ මිලින්ද ප්‍රශ්නයේ සඳහන් කරලා තියෙනවා ඒක කොච්චර ආනිසංසද කියලා. මිලිඳු සහ නාගසේන රජුරුත් මහරහතන් වහන්සේත් අතර කතාවේ. ඉතින් සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා සහිත වුණොත් කොච්චර වටිනවද මේ ජීවිතේ? එහෙම නැත්නම් බුද්ධාන්තරයක සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න පෙර කරපු පින් වියදම් කරලා මේ උතුම් ජීවිතය ලැබුවත් අපායක ජීවත් වෙනවා වගේ ජීවත් වෙලා මැරිලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ විවාහය කියන කාරණාව බොහොම ඉවසීමෙන්, ඊටාම වගකීමෙන් ගත යුතු තීරණය. නන්දිය ඒක තමයි අම්මට කියන්නේ අම්මේ රේවතිය එක්ක විවාහ වෙන්න මම කැමති නෑ කියලා. එහෙම වුණොත් මගේ කටයුතු වලට බාධා. අම්මා ගිහිල්ලා රේවතියට උගන්වනවා. පුතා හෙට අනිද්දා දානයක් දෙන්න යනවා. ඒකට ගිහිල්ලා උදව් කරන්න. ඔහු සමග යෙදෙන්න ඒ වැඩේට. එතකොට පුළුවන් වෙයි පුතාගේ හිත දිනන්න. අම්මා කියනවා ගිහිල්ලා ගොම මැටි ගාන්න තියෙන තැන්වල ගොම මැටි ගාන්න. භික්ෂුන් වහන්සේලා වඩිනකොට පෙරමගට යන්න. උන්වහන්සේලාගේ පාත්‍රා බාර ගන්න. ඒ පාත්‍රා මනාව දෝවණය කරලා මාරු වෙන්නේ නැති වෙන්න ඒ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න. වළඳලා ඉවර වුණාම පාත්‍රා ටික ගන්න. ඉඳුල් ටික අස් කරලා මනාව පාත්‍රයේ දෝවණය කරලා පාත්‍රා වත සම්පූර්ණ කරලා කියන්නේ උණු වතුරෙන් ආදීන් පාත්‍රයේ සෝදලා තෙල් ඉඳුල් මනාව ඉවත් කරලා නැවතත් ඒ ස්වාමින් වහන්සේලාට ගෙනහිල්ලා පිළිගන්වන්න. එහෙම කරලා පුතාගේ හිත දිනා ගන්න කියලා. එයත් ඒ විදිහටම කළා. ඉතින් අම්මා නැවත නැවත බල කරනවා පුතේ දැන් රේවතී හොඳයි. දැන් රේවතී විවාහ කරගන්න. අම්මගේ හිත රිදවන්නත් බැරි නිසා ඔහු රේවතිත් එක්ක විවාහ වුණා. පස්සේ රේවතීට කිව්වා මගේ කටයුතු වලට උදව් කරමින් මගේ මව්පියන්ට සලකමින් ඔබට මාත් එක්ක ඉන්න පුළුවන් නම් මං සන්තක යම් ධනයක් ඇත්නම් ඒ සියල්ලම ඔබටයි කියලා. පස්සේ කාලේ රේවතීගේ මව්
නන්දියගේ මව්පියෝ මැරිලා ගියා. රේවතී පින්නතුනි පණ පිටින් නිරේට අරන් ගියා. ඇයි එහෙම පොරොන්දු වුණාට නන්දියගේ කටයුතු වලට උදව් කළේ නැහැ. රේවතී පණ පිටින්ම නිරේට අරන් ගියා. මැරෙන්න කලින්. නමුත් නන්දිය තමන්ට කුටි සෙනසුනක් සංඝාවාසයක් පූජා කරන්න ඕනේ කියලා හිතිලා තිබ්බ කාලේ භික්ෂු මහා සංඝරත්නයෙන් අවසර අරගෙන බරණැස ඉසිපතනාරාමේ ගබඩා 4කින් යුක්ත මනා කුටි සෙනසුනක් සකස් කරලා පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ඒ කුටි සෙනසුන බුදුරජාණන් වහන්සේට පූජා කළා. අතපැන්වක් කරන වෙලාවේ නන්දිය වෙනුවෙන් විශාල දිව්‍ය මාලිගාවක් දිව්‍ය ලෝකේ නිර්මාණය වුණා. මහා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින වෙලාවේ ප්‍රධානියෙක් නැති දෙවඟනන් විතරක් ඉන්න මේ මාලිගාව දැකලා මේක කාගේද කියලා ඇහුවා. දිව්‍යාංගනාවන් ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ මාලිගාවේ අයිතිකාරයා තාම ඉන්නේ මනුස්ස ලෝකේ. අපි ඔහු වෙනකන් මේ මාලිගාවට වෙලා බලාගෙන ඉන්නවා. රාතන් වහන්සේ අහනවා කවුරු වෙනුවෙන්ද කියලා. පහුගිය දවසක ඉසිපතනාරාමේ මනා වූ සංඝයාට වැඩෙන්න සංඝාවාසයක් හදලා කුටි සෙනසුනක් හදලා පූජා කරපු නන්දිය උපාසක තැන වෙනුවෙන් තමයි මේ මාලිගාව ස්වාමීනි. අපි ඔහුගේ පරිවාර දිව්‍යාංගනාව. ස්වාමීනි මනුස්ස ලෝකෙට වැඩියහම නන්දිය මුණ ගැහුණාම නන්දියට මතක් කරන්න. මනුස්ස ජීවිතේ මැටි බඳුනක් වාගේ. දිව්‍යමය ආත්මයක් රන් බඳුනක් වාගේ. ස්වාමීනි මැටි බඳුන අතහැරලා රන් බඳුනක් වගේ දිව්‍ය ආත්මය හොයාගෙන වහවහ එන්න කියලා. අපි ඔහු එනකන් බලාගෙන ඉන්න බවත් කියන්නේ. මේ කාරණාව සඳහන් කරාම මහතෙරුන් වහන්සේ මතක තියාගෙන ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය වෙලාවේ මේ කාරණාව අහනවා. ස්වාමීනි මනුලව ජීවත් වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් දෙව්ලොව මාලිගා ඉදි වෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ අහන්නේ මොග්ගල්ලාන තැනට ගිහිල්ලා දිව්‍ය විමානයේ බලලා කාගෙද කියලා තොරතුරු අහලා දැනගෙන මගේ ළඟට ඇවිල්ලා අහන්න තව මොකවත් ඉතුරු වෙලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි. මම මේ සියලු කාරණා දැක්කා. අහගත්තා. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරාම අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දෙක අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. චිරප්ප වාසී මොකද්ද පින්නතුනි මේ චිරප්ප වාසී කියලා කියන්නේ? පිට රටට. මෙතන චිරප්ප වාසී කියලා කියන්නේ පිට රටට. තමන්ගේ ජාත භූමිය හැරුණහම මේ ලෝකේ තියෙන හැම රටක්ම අපිට පිට රටක්. මේක මගේ රට, අනික් රටවල් ඔක්කොම පිට රට. චිරප්ප වාසී කියන්නේ පිට රටට. චිරප්ප වාසින් පුරිසං පිට රටක ජීවත් වෙන යම් පුරුෂයෙක් දූරතෝ සොත්තිමා ගතං බොහෝ දුරක් ගෙවාගෙන නැවත ආපහු තමන්ගේ රටට එනකොට ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං.
දුර රටක හිටපු තමන්ගේ ඥාතියා ආපහු තමන් අතරට එනවා කියලා දැනගත්තාම ඒ ඥාතීන්ට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක්. අභිනන්දන්ති ආගතං. ඔහුගේ පැමිණීම පිළිබඳව තියෙන්නේ මහ විශාල සතුටක්. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. අංගේ වගේම තමයි මේ ලෝකේ ජීවත් වෙන කාලේ අපි විසින් රැස් කරගත්ත මහානුභාව සම්පන්න මේ කුසල් කවදා හරි අපි මේ ලෝකේ අත්හැරලා පරලෝ වෙනකන් බලාගෙන ඉන්නවා. පුඤ්ඤානි පතිගංහන්ති පියං ඥාතිව ආගතං. අර නෑදෑයෝ තමන්ගේ ප්‍රිය ඥාතියා පිළිගන්න බලාගෙන හිටියා වගේ මේ කුසල් අපි පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතුනි අපි අපේ ජීවිත ආවර්ජනය කරන්න ඕනේ. හැම වෙලාවෙම හිතන්නේ මමත් කවදා හරි මෙහෙ අතහැරලා යන කෙනෙක්. මම එනකන් බලාගෙන ඉන්න කුසල් ප්‍රමාණය කොච්චරක් ඇද්ද කියලා. ඒ වෙනුවෙන් මනුලව කරගත යුතු විශේෂ පින්කම් ධර්මය තුලින් හොයලා අපි සම්පූර්ණ කරන්න ඕනේ. අපේ නායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කළා සියල්ල දුන්නා හා සමාන පූජාවක් මේ සේනාසන පූජාව කියලා. ඒ බව දක්ඛින විභංග සූත්‍රයේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආයුෂය දුන්න වෙනවා. වර්ණය දුන්න වෙනවා. බලය දුන්න වෙනවා. සැපය දුන්න වෙනවා. ප්‍රඥාව දුන්න වෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා. අපි අහලා තියෙන්නේ දන් දුන්නහම මේ කාරණා පහ ලැබෙනවා කියලා. ආහාර දානය දුන්නහම. ඒතර කුටි සේනාසනයක් සංඝාවාසයක් පූජා කරාම සියල්ල දුන්නා හා සමානයි කියම මේ කාරණාවත් අයිති ඉන්නේ. ආයුෂය දුන්න වෙනවා. එළියේ ගහක් යට ගලක් උඩ මේ වාගේ තැනක වාසය කරන්න ලැබුණොත් බොහෝ වෙලාවට බාහිරින් එන නොයෙක් උපද්‍රව නිසා මරණයට පවා හේතු වෙන්න පුළුවන්. සතා සිව්පා වගේ සර්පයන්ගෙන් විසගෝර තවත් මකුළු ආදීන්ගෙන් මේ නොයෙක් සත්තුන්ගෙන් අලිකොටි වලස්සුන්ගෙන් කරදර පැමිණෙන්න පුළුවන් එලි මහණේ ගත කරන කාලය තුල. රාත්‍රී කාලයේ වනාන්තරවල මෙම ජීවත් වෙන කාලවල නොයෙක් හිරිහැර එන්න පුළුවන්. අවුවෙන් වැස්සෙන් නොයෙක් පීඩාවන්ට භාජනය වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් රැකවරණයක් ආරක්ෂාවක් හොරහතුරන්ගෙන් පවා ආරක්ෂාවක් සේනාසනයේ ඇතුලේ වැඩ ඉන්නකොට තියෙන නිසා තමගේ ආයුෂය ආරක්ෂා වෙනවා. වර්ණය මුලින් සඳහන් කළා වගේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතෙන් මේ වගේ තියෙන බලපෑම් වලින් ආරක්ෂාව ලබා ගන්න පුළුවන් නිසා වර්ණ සම්පත්තිය ලබන්නත් පුළුවන්. සැපය ශරීර සැපය ගැන සඳහන් කරාම සමහර වෙලාවට බොහෝම දුර බැහැර පිඬුසිඟා වඩිනවා. සතපුම් ගණන් පිඬුසිඟා වඩිනවා. දුර්භික්ෂ කාලවල එහෙම දානේ ලැබුණේ බොහෝම අඩුවෙන්. සමහරලාට මුළු උදෑසන කාලෙම පිණ්ඩපාතේ වැඩලත් සෝදාගත් පාත්‍රයේ මාපව වැඩම කරපු අවස්ථා පිළිබඳව සඳහන් වෙච්ච තැන් තියෙනවා. නමුත්
වැඩම කරලා බොහෝම වෙහෙසයි. වෙහෙසිලා තමයි කුටිය ඇතුළට එන්නේ. ඒ කුටිය ඇතුළට ආපුවාම ලැබෙන්නේ පුදුම සැනසීමක්. මදක් වාඩි වෙලා ටිකක් ගෙමන් හැරලා පැන් ටිකක් පානය කරලා අවශ්‍ය නම් ස්නානය කරලා පැන් සැනහිලා මහත් වූ කායික සුවයක් ලබනවා. ඊළඟට තියෙන්නේ බලය. මේ ගමන තුල තමන්ගේ ශරීරයේ ශක්තිය බොහෝසේ වැය වෙලා තියෙන්නේ. යහනක ටිකක් සැතපීලා යම් කාලයක් විවේකයක් අරගත්තාම අර ගමන් විඩාවත් එක්ක ඇති වුණ වෙහෙසත් නිමිලා වැය වුණ කායික ශක්තියත් ආපහු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බලයත් ලැබෙනවා. ප්‍රඥාවත් ලැබෙනවා. මේ සේනාසනේ ඇතුළට වෙලා සතා සිව්පා වගේ හානියක් බලපෑමක් නැතුව බාහිර උපද්‍රවයන්ගෙන් කරදරයක් නැතුව වැස්සෙන් පින්නෙන් අවුවෙන් සීතෙන් බලපෑමක් නැතුව කර්මස්ථාන දියුණු කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒකට පහසුයි. ධර්මයේ හදාරන ධර්මයේ ඉගෙන ගන්න භික්ෂුවකටත් පහසුයි. ධර්මයේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කරුණු අධ්‍යයනය කරගන්න ඒ කටයුතු වලටත් ඊටාම පහසුයි. ධර්ම ඥානය ලබන්නත් පුළුවන්. භාවනාවක් දියුණු කරලා තමන්ගේ හිත මනාව සංවර කරලා අකුසලයන්ගෙන් බොහොම ඈතට ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද සීලයෙන් කය සංවර කරනවා. සීලයෙන් වචනේ සංවර කරනවා. නමුත් ප්‍රඥාව ලබන්න ප්‍රධාන කාරණාව භාවනාවයි. සමාධිය ලබන්න ප්‍රධාන කාරණාව භාවනාවයි. සීලයෙන් සංවර කරන්නේ කයයි වචනේ විතරයි. සීලෙන් හිත සංවර වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන හිටියත් රාගසිත උපදිනවා, ද්වේෂසිත උපදිනවා, මෝහසිත උපදිනවා. භාවනාවෙන් තමයි රාග දේශ මොහ යටපත් කරන්න ලොකු ශක්තියක් අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ සෙනසුන ඇතුලේ ධර්මය අධ්‍යයනය කරමින් ධර්මයෙන් පෝෂණය වෙනවා වගේම භාවනාදී මහා කුසල කර්මයන් සම්පූර්ණ කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ තුලින් ප්‍රඥාව වැඩෙනවා. එතකොට මේ හැම කාරණාවකටම මනා වූ සහයෝගයක් උපකාරයක් දැක්වුවා වෙනවා කුටි සේනාසනයක් පූජා කිරීම. මෙවන් බොහෝ කරුණු වලට තවත් උපකාර වෙන නිසා අපි කරුණු කෙටියෙන් සාකච්ඡා කළා. සියල්ල දුන්නා හා සමාන පූජාවක් කියලා ධර්මයේම සඳහන් කරලා තියෙනවා. එවන් පින්කම් ධර්මයේ තුලින් දැනගෙන සම්පූර්ණ කරගත්තාම අපේ ජීවිතවලට මහා කුසල් ගලන්න පටන් ගන්නවා. රෑ දවල් දෙකේ පින් ගලන පින්කම්. සංඝයා මේ සෙනසුන් පරිහරණය කරමින් පහසුවෙන් සම්බුද්ධ ශාසනය කරවන්න උත්සාහ කරන හැම මොහොතක් ගානෙම ඒ සඳහා සහයෝගය දක්වපු පින්නතුන්ට නිරන්තරයෙන් යාව ජීවම කුසල් ලැබෙනවා. එහෙම පින්කම් ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. දිවා රාත්‍රී දෙකේ පින් ලැබෙන පින්කම්. ඊළඟට පින්නතුනි තවත් නොයෙක් පින්කම් තියෙනවා අපි ජීවිතවලට සාධාරණයක් කරගන්න. කුටි සේනාසනයක් පූජා කිරීම මහ පින්කමක්. සමහරලාට තව කෙනෙකුට තමන්ගේ ජීවිත කාලේ පුරාවටම ඒ වාගේ පින්කමක් ගැන හිතන්න බැරි වෙන්න පුළුවන්. ඒ සඳහා ලොකු වත්කමක් නැති වෙන්න පුළුවන්. ඒත් අපිට කරගන්න මේ ශාසනය තුල කොයි තරම් පින්කම් තියෙනවද?
සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලික ලබන කිසිම ජීවිතයක් අසරණ ජීවිතයක් නම් වෙන්නේ නෑ. හැබැයි ජීවිතයේ අසරණ නොවෙන්න අපි ගාව වීර්යය තියෙන්න ඕනේ. අපි ගාව ප්‍රඥාව තියෙන්න ඕනේ. අපේ ওই සමහර ජාතක කතාවල පවා පෙන්වුවේ ජවනහංස ජාතක කතාවේ ජවනහංස රජ්ජුරුවන්ගේ වේගය ගැන අහලා රජ්ජුරුව හංස රජ්ජුරුවන්ගෙන් අහනවා මිත්‍රයා ඔබේ වේගයට වඩා තවත් වේගෙන් ගමන් කරන දේවල් ලෝකේ තියෙනවද කියලා. ඉතින් ජවනහංස රජුගේ වේගය කියන්න ඕන එක තේරෙන්න. සූර්යයා එක්ක තරගයට ගමන් කරලා 3 වතාවක් සූර්යයා පරාජය කරනවා. අද තත්පරයකට සැතපුම් 100 ගානකට වඩා වේගෙන් සූර්යයා ගමන් කරන බවනේ කියන්නේ. ඉතින් සූර්යයා මධ්‍යාහනයට ගියහම මේ හංස රජුරවන්ට ඉන්නවා මල්ලිලා දෙන්නේ. ඒ මල්ලිලා දෙන්න දවසක් අහනවා සූර්යයත් එක්ක තරඟෙට දුවන්නම් කියලා. දෙන්නටම එපා කියනවා. ඒ වැඩේ කරන්න බෑ. නමුත් කියන දේ අහන්න නැතුව දවසක් හංස රජුරව අවදි වෙන්න කලින් පාන්දරම යනවා. ගෙල මේ හිරු නැගිලා එන තැනට වෙලා ඉඳගෙන බලාගෙන ඉන්නවා සූර්යයා එනකම්. හිරු කන්දෙන් මතුවෙනවත් එක්කම ඉගිල්ලෙන්න පටන් ගන්නවා. සෑහෙන වෙලාවක් ඉගිල්ලෙනකොට බාල සහෝදරයට නම් තේරෙනවා දැන් පියාපත් අගින් ගින්දර මතුවෙනවා වගේ කියලා. ඉතින් කෑ ගහලා කියනවා සහෝදරයන්න්නේ මම බේරගන්න කියලා. හංස රජුත් ඇවිල්ලා ඉන්නේ පස්සේ දන්නවා දෙන්න නැත්තේ මේ වැඩේටම ගියා කියලා. ඔහු අරගෙන තටු ඇතුලේ සංගවගෙන ගෙනල්ලා ජීවත් වෙන්න තැන තියලා ඊළඟ සහෝදරයාගේ පස්සෙන් යනකොට හිරු මධ්‍යාහනයේට කිට්ටු වෙමින් ඉන්නවා. නමුත් ඔහු තාම පියාඹනවා. ඔහුත් අර විදිහටම කතා කරලා කියනවා මාත් බේරගන්න මාත් රැකගන්න කියලා. ඔහුත් ගෙනහිල්ලා තියලා එනකොට හිරු මධ්‍යාහනයට ඇවිල්ලා අපිට පේන්නේ නැති නඩ සූර්යයා තරම් වේගෙන් ගමන් කරනවා. හංස රජුරවන්ට එදා තමයි හිතෙන්නේ මගේ ශක්තිය කොච්චරද බලන්න ඕන කියලා. හංස රජුරු යනවා අර දෙන්න මුලින් හිටපු තැනට. හිරු නැගුණ තැනට. වේගෙන් පියාඹගෙන ඇවිල්ලා සූර්යයා පහු කරලා යනවා. දෙවනි වතාවෙත් තුන්වෙනි වතාවෙත් සූර්යයා පහු කරනවා. තීරණය කරනවා වැඩක් නෑ මේක નિરර්ථක වෑයමක්. සූර්යයාට මාත් එක්ක ගමන් කරන්න බෑ. එහෙනම් මේ ශක්තිය යොදාගෙන මගේ කල්යාණ මිත්‍රයා බය කරලා ඔහුට බණක් කියන්න ඕනේ කියලා හිතුවා. මුළු බරණැස් අහසට උඩින් මේ එක හංසයා පියාඹනවා. බරණැස් රාජ්‍ය කරුවලයි එක හංසයා ඉගිල්ලෙන්නේ මුළු අහසම වහලකින් වැහුවා වගේ. බැලූ අතේ හංසයා පේන්න මොනතරම් වේගෙන් ඉගිල්ලෙනවද? ගිනි පෙනෙල්ලක් හයියෙන් කරකවනුට අපිට ගිනි වලල්ලක් පේනවා. නමුත් මේ තියෙන එක පෙනෙල්ලයි. හංස රජුගේ වේගය කොහොමද? රජුරෝ බය වෙලා දැන් ඉන්නේ. ඒ වෙලාවේ ඉතින් රජුරෝ මුණ ගැහෙන්න ගියාම හොඳට සලකනවා. හරි ලස්සන ජාතක කතාවක්. සූර්යයත් එක්ක තරඟෙට දුවලාව කියහම ඒ වේගෙ පෙන්වන්න ගියාම හංස රජුරෝ කියන එක පෙන්වන්න බෑ මහරජා. නමුත් රජුරෝ කියන දේ උපමාවකින්වත් කියන්න ඕනේ. මේ වෙලාවේ දනුද්දරයෝ 4 දෙනෙක් ලව්වා 4 පැත්තට ඊතල 4ක් විදින්න කියලා. හංස රජුරෝ කරේ ගෙජ්ජියක් බැඳගෙන සඳහන් කරනවා මේ ඊතල 4ම බිම වැටෙන්න ඉස්සෙල්ලා මම ගේනවා කියලා. ඉතින් 4 දෙනාම එකපාර ඊතල මුදා හරිනවා. පළවෙනි ඊතලේ ගෙනල්ලා විදපු කෙනා ගාවට දීලා තමයි දෙවෙනි ඊතලේ පස්සේ යන්නේ. එක ඊතලයක්වත් වැටෙන්න දෙන්නේ නැතුව අරන් යනවා. රජුරවන්ට හංසයා යනවා පේන්නේ නැහැ.
අර ගෙජ්ජියේ හෙල්ලෙන සද්ද විතරයි ඇහෙන්නේ. රජුරවන්ට දරා ගන්න බැරි තරම් සතුටුයි. රජුරවන්ට කියනවා මහරජා මේක මගේ උත්කෘෂ්ඨ වේගය නෙමෙයි. මේක මගේ මධ්‍යම වේගයක් නෙමෙයි. මේක තමයි මම සාමාන්‍යයෙන් ඉගිල්ලෙන වේගය. ඒ වේගෙන් ගිහිලා තමයි ඊතල හතර ගෙන. රජුරෝ පුදුමයෙන් පුදුමයටපත් වෙලා අහනවා යාළුවේ එහෙමනම් උඹේ උත්කෘෂ්ඨ වේගය කොහොම ඇද්ද? ඊටත් වඩා වේගෙන් යන දේවල් ලෝකේ තියෙනවද කියලා. මහරජා මගේ උත්කෘෂ්ඨ වේගය මොකද්ද? ඊට වඩා බොහෝ වේගවත් දෙයක් ලෝකේ තියෙනවා. තවත් ඇස් දෙක ලොකු කරලා අහුවම මේ මොකද්ද කියලා. උපන්නා වූ සත්වයා හොයාගෙන ඊටත් වඩා වේගෙන් මාරයා එනවා කියලා සඳහන් කරාම බර්ණස් රජුරු සිහි නැතුව වැටුණා. රාජපුරුෂයෝ මූණට පැන් ඉහලා. රජුරවන්ට සිහි ගන්නාම රජුරු බියෙන් තැති අරගෙන අහන්නේ ඒ තරම් වේගෙන් මාරයා අපි ගාවට එනවනම් අපි මොනවද කරන්න ඕනේ කියලා. මහරජා මොකට බය වෙනවද? කොච්චර බය වුණත් මාරයා එන එක නතර වෙන්නේ නැහැ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඕනම වෙලාවක මාරයත් එක්ක යන්න ලෑස්ති වෙලා ඉන්න කිව්වා. මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ කියලා ඇහුවා. උතුම් සීලයක පිහිටලා දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. යමෙක් එතනට ඇවිල්ලා ඉන්නවා නම් මාරයා කොයි වෙලාවෙ ආවහම මොකද? මේ හංස රජුරු කියන කතාව. නමුත් ඒ වේගෙන් එන මාරයා මංගාවට ලාබාලාවදීයේද තරුණ වයසේද මැදි වයසේද සැඳේ සමයේද කියන කාරණාව තමයි දන්නේ නැත්තේ. නමුත් මේ තුන් වයසෙන් කොයි වයසේ හරි එනවා. එන්න හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න ඕනේ. ලාබාලායත් ඔවුන් ලව්වාත් ඒ සූදානම කරවන්න ඕනේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මව්පියන්ගෙන් දරුවන්ට ඉටු වෙන්න ඕන යුතුයකම් පහක් තියෙනවා. ඒකේ මුලටම යෙදුවා මුලින්ම පවෙන් වළක්වන්න. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවන්න කියලා. පවෙන් වළක්වලා තියහම ලාබාලාවදී මැරුණා. ඒගොල්ලෝ මේ ජීවිතේ පව් කරලා නැහැ. ඒත් රැකවරණයක් තියෙනවා. ඉතින් එහෙම සූදානම් නම් කොයි වෙලාවෙ මරුණාම මොකද? අනිත් එක සිල් තියෙනවා නම් කොයි වෙලාවෙ මරුණත් උපදින්නේ මීට වඩා හොඳ තැනකනේ. දන් දීලා තියෙනවා නම් ඒ උපදින තැන භවභෝග සම්පත් වල අඩුවකුත් නැහැනේ. මම නම් කියන්නේ මේක ප්‍රායෝගිකව කරගන්න අපිට ඉඩ දෙන එකක් නෑ ජීවත් වෙලා ඉන්න අය. ඉතින් මේ බුද්ධාන්තරයක ඉපදිලා තිසරණයක් තියෙනවා අපිට. ඒක නිමක් නැති සරණ. මේ විශ්වයේ වැඩි කාලයක් පින්නතුනි මේ සංසාර ගමනේ අපි කිසිම සරණක් නැතුව ඉන්නේ. කිසිම කෙනෙකුගේ සරණක් නැහැ අපිට. නමුත් බුද්ධාන්තරයක තුල ඉපදුනහම එක සරණක් නෙමෙයි අපිට තුන් සරණක්ම තියෙනවා. ඉතින් එතකොට බය වෙන්න දෙයක් කොහෙවත් තියෙනවද? දැන් හංස රජුරු අර කාරණාව රජුරවන්ට කියන කාලේ තිසරණ නැහැ අබුද්ධෝත්පාද කාලය. හැබැයි අබුද්ධෝත්පාද කාලයේ තිසරණ සරණ ලබන හැටි ප්‍රඥාවන්තයෝ දන්නවා. අබුද්ධෝත්පාද කාලයකත් තිසරණ සරණ ලබන්න ක්‍රමයක් තියෙනවා. ඒක ප්‍රඥාවන්තයෝ එදාටම දන්නවා. මොකද බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා මහ රහතන් වහන්සේලා මේක නම් දීර්ඝව පැහැදිලි කළ යුතු කරුණක්. එහෙම නැත්නම් කෙනෙකුට මතභේද සහිතව චෝදනා එල්ල කරන්න පුළුවන් කරුණක් වෙන්න පුළුවන්. අනාගතයේ දිහා බලනකොට මේ අබුද්ධෝත්පාද කාල හරහා තමයි බලලා තියෙන්නේ. දැන් බාණ්ඩ භාග්‍යතුන් වහන්සේට අනාගතයේ කියන්න තියෙන හැකියාව නිමක් නැහැනේ. නිමක් නැති තරම් අනාගතය කියන්න පුළුවන්. සාරිපුත්තයන් වහන්සේට මහ මොග්ගල්ලාණන් වහන්සේට තමන් වහන්සේලා පාරමිතා පුරපු තරම් කාලය
ගැන කියන්න පුළුවන්නේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට මහා කල්ප ලක්ෂයක් තරම් දකින්න පුළුවන්නේ. ඉතින් ඒ දකින්නකොට මේ අබුද්ධෝත්පාද කාල හරහනේ බලන්නේ. මෙන්න මේ කාලේ අබුද්ධෝත්පාද කාලයක් මේක මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කාලෙට පසේ බුදුරජාණන් වහන්සේලා මෙහෙම පහළ වෙනවා. උන්වහන්සේලාගේ අනුකම්පාව ලබන අය මෙහෙමයි ඉන්නේ. මේ එක පුද්ගලයෙක් ඔබ ගත්තත් මම ගත්තත් අබුද්ධෝත්පාද කාලේ මේ පුද්ගලයාට පසේ බුදුවරුන්ගේ අනුකම්පාව ලැබෙනවද නැද්ද කියන කාරණාව පව දන්නවා. ඉතින් ඒ කාල හරහා බලලා තියෙන නිසා ආන්ගේ සරණ ආරක්ෂාව ලබා ගන්න ක්‍රමය ඥානවන්තයෝ එදාටත් පාද ගන්නවා. මුළුත් මතක් කළා ඒක දීර්ඝව සාකච්ඡා කර යුතු දෙයක් කියලා. නමුත් ඒ නිසා ඒ කාලෙට බොහෝ දෙනාට නොලැබෙන සරණක් මේ කාලෙට අපිට තියෙන තුන් සරණක් හැටියට. මේ තිසරණයත් එක්ක යමෙක් කටයුතු කරනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවැරදිව සරණ යන්න උත්සාහ කරනවා නම් තිසරණේම ජීවිතයට එකතු වුණා කියන එකයි එකකින් කියන්නේ. මේ ලෝකේ අසරණයි කියලා කියන්නේ තුනුරුවන්ගේ සරණ නැතිවීමයි. කෑම බීම ඇඳුම් පැළඳුම් නැති එකෙත් අසරණ බවක් තියෙනවා. ඒත් ඉතින් බුද්ධාන්තරවල දම්පැන් පූජා කරපු නැති එකේ අසරණ බව. හැබැයි තිසරණ නැතිවීමෙන් ලබන අසරණ බව සතර අපායේම නවතින තරම් භයානකයි. ඒ නිසා මේ කාලේ අපිට තෙරුවන් සරණ යන්න පුළුවන්. තෙරුවන් සරණ ගිහිල්ලා අපිට පන්සිල් ආරක්ෂා කරන්න පුළුවන්. තෙරුවන් සරණ යන්න අපිට ලංකාවේ විතරද පුළුවන්. ඒ ඇමරිකාවේ ඉඳගෙන තෙරුවන් සරණ යන්න බෑද? ජපානයේ ඉඳලා එංගලන්තේ ඉඳලා තෙරුවන් සරණ යන්න බෑද? ඕස්ට්‍රේලියාවේ ඉඳලා කැනඩාවේ ඉඳලා තෙරුවන් සරණ යන්න බෑද? ඒ භාග්‍යතුන් වහන්සේ සැක නොකර මට ජීවත් වෙන්න ඒ කොයි රටක හිටියත් බාධාවක් තියෙනවද? ඒ රටවල් වල ඉඳලා අපිට සිල් රකින්න බැරිද? ඉතින් පින්නදිනේ පන්සිල් කඩන්න නැතුව ජීවත් වෙන්න ඇන්ටාර්ක්ටිකාවේ හිටියත් පුළුවන්. ඉතින් එතකොට මේවා සුළුපටු පින්කම්ද? සල්ලි නැතුව කරගන්න තියෙන සල්ලි ඇතුව කරන්න බැරි මහ පින්කම්. තිසරණේ පන්සිල් ආරක්ෂා කිරීම, අටසිල් ආරක්ෂා කිරීම කොයිතරම් උසස්ද? යමෙක් ගාව මේ උතුම් සිල් තියෙනවා නම් ඔවුන් ඇසුරු කරන අයට, ඔවුන් ජීවත් වෙන පළාතට, ප්‍රදේශයට, රටට මොන තරම් මහ මෙහෙවරක් මේ සිල් ආරක්ෂා කරන අය නිසා ලැබෙනවද? හිතලා බලන්නකෝ. කෙනෙක් සිල් ආරක්ෂා කරනකොට තව කොයිතරම් පිරිසකට ඒක යහපතක් වෙනවද කියලා. ඒකනේ මහා සංඝයා ගැන සඳහන් කරනකොට මේ අපි වන්දනා කරන තැනත් සඳහන් කළේ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ. ඊටාම දුර බැහැර ගිහිල්ලා දුක් මහන්සි වෙලා හොයා සපයාගත්ත වස්තුව ගෙනල්ලා දන් දෙන්න වටිනවා. දුරින් පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් සඳහා පිළියෙල කරලා තියෙන ආගන්තුක භෝජනය අපි තව කාටවත් දෙන්න කැමතිද? අපේ නෑයෝ වගේක් බොහෝම දුර ඉඳලා අද දවල්ට ගෙදර කෑමට එනවා. අපි බොහෝම කැමැත්තෙන් රසට ආහාර ටික පිළියෙල කරලා බලාගෙන ඉන්නවා නෑදෑයෝ ටික එනකන්. මේ වෙලාවට දුගී මගී පිරිසක් අපේ ගෙදරට ආවොත් නෑදෑයන්ට පිළියෙල කරපු කෑම වේල ඒ අයට දෙනවද අපි? ඒ අයට දෙන්නේ නැහැ නේ. මේක නෑදෑයන්ට ලෑස්ති කරලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ භික්ෂූන් වහන්සේ දෙනමක් පිණ්ඩපාතේ වැඩියොත් දෙතුන් නමක් දෙපාරක් හිතනවාද ඒකෙන් දානි ටිකක් පූජා කරන්න? ඒකයි සඳහන් කළේ දුරින් පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් සඳහා පිළියෙල කළ ආගන්තුක භෝජනය පවා පින් සලකා පූජා කරන්න වටිනවා. මොකද එහෙම දුන්නොත්
ලාභයක් මිස පාඩුවක් නෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ආහාරයෙන් ටිකක් අඩු වෙච්ච හින්දා පාඩුවක් කියලා. නෑ, ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් නෙමේ අසංඛ්‍ය ගාණක් භුක්ති විඳින්න ලාභයක් තමයි ලැබෙන්නේ. ඒ ලාභය කොහොමද ලැබෙන්නේ? උන්වහන්සේලා ළඟ තියෙන මහත් වූ සීලාදී ගුණයන් නිසා. ඒකයි මම සඳහන් කළේ අපි යම් කෙනෙක් යම් විදිහකින් මේ තිසරණ සහිතවවත් ජීවත් වෙනවා නම්, මං කියන්නේ තිසරණ නැති අය කියලා, අපි ගාව තිසරණ තියෙනවා නම් අන්‍ය ලෝකයාට මොන ලාභයක්ද? ඔක හොඳට තේරුම් ගන්න මම නම් මේක නිතර මතක් කරපු උදාහරණයක්. අපි කියමු අපේ ගෙදර උත්සවයක් තියෙනවා. ඒ උත්සවයට අපි ආරාධනා කරනවා 1001 දෙනෙකුට උත්සවයට එන්න කියලා. ඒකෙන් 1000ක් ඉන්නේ පෘථග්ජන සීලවන්ත. එක්කෙනෙක් ඉන්නවා තිසරණ තියෙන කෙනෙක්. මට අර 1000ට කෑම දුන්නහම අනාගත ජීවිත කොච්චරකට ආහාර පාන අඩුපාඩු නැතුව භුක්ති විඳින්න වාසනාව ලැබෙයිද? ඒ දකින්න විභංගේ සඳහන් කරලා තියෙනවනේ. පෘථග්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා කියලා. දකින්න විභංගේ තමයි පැහැදිලි කරන්නේ. අනාගත ජීවිත ලක්ෂයක් මට විපාක දෙනවා ආහාර පාන හිග නැතුව. ඒතර කාටද මේ පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ? වර්තමානයේ නම් ඉතින් බොහෝ වෙලාවට එහෙමයි දකිනවා. සාමාන්‍ය මිනිස්සු හැටියට අපි හොඳයි කියන අය. ඒ අය මේ අපේ බෞද්ධ අය අතර විතරක් නෙමෙයි, අන්‍ය ආගමික අය අතරත් ඕන තරම් ඉන්නවා. සමහර ඉස්ලාම් අය සම්බන්ධයෙන් කතා කරනකොට අපි කියනවා නේ හරි හොඳ මිනිස්සෙක්. කතෝලික කෙනෙක් ගැන කතා කරන්නේ හොඳ පිරිසක්. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න අය. එහෙම අපි හොඳ මිනිස්සු කියන අය නැද්ද හැමෝම අතර? නමුත් තිසරණ තියනවද? තිසරණ නෑ. දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් තියනවද? එහෙමත් නෑ. දැන් ඒතකොට හොඳයි කියන අය අපි බෞද්ධ කියන අය අතර නැද්ද? ඒගොල්ලන්ටත් තිසරණ නෑ. දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නෑ. පන්සිල් රකින්නෙත් නෑ. නමුත් අපිට අර කාටවත් ප්‍රසිද්ධියේ කරදරයක් නැතුව ජීවත් වෙන හින්දා ඒගොල්ලෝ හොඳයි. ප්‍රාණඝාත කරනවා පේන්නේ නෑ. ලොකුවට ඒ වැඩේට යන්නෙත් නෑ. හැබැයි ඉතින් මදුරුවෙක් වගේ ඇඟේ ගැහුවොත් අතාරින්නෙත් නෑ. ප්‍රාණඝාතෙන් වැළකීලා නෑනේ. ගෙදරට කැරපොත්තු වෙනවා නම් නවත්තන්නේ නෑනේ. නවත්තනවනේ වෙන විස බීජ නාශකයක් මොනවා හරි පාවිච්චි කරලා කැරපොත්තු මරනවනේ. ගෙදර මීයෝ ගොඩක් ඉන්නවනම් පූසෙක් අරන් යනවනේ. ඉතින් හිතන්න ඕනේ කරුණුනේ. පූසා ගෙදර ගෙනහිල්ලා තියලා මීයෝ වල්ලන්න අපේ ගෙදර මීයෝ ගොඩක් ඉන්නවා දෙන්නකෝ මටත් පූසෙක් කියලා ගෙනහින් තියලා. ස්වාමීනි දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා අටසෙල් ගන්න ගිහලා පොරොන්දු වෙලා අපි ඒ වෙලාවේ පොරොන්දු වුණාට පූසා යාව ජීවම වැඩේ කරගෙන යනවා. මොකද මම පූසා ගෙනිහිල්ලා තියෙන්නේ මොකටද? කෙදර මීයන්ගේ විසඳුම සඳහා. ඉතින් කෙලින්ම මං කරන්න ඕන වැඩේ පූසාට බාර දීලා තියෙන්නේ. ඉතින් පූසා වැඩේ කරගෙන යනවා අපිත් සම්බන්ධ වෙනවා. හිතන දේවල් හුඟක් තියෙනවා ඒ වගේ. ඉතින් ඒ වගේ මේ නමුත් සාමාන්‍ය ගෙදරකට ආවට කිසි දෙයක් ගන්නෙ නෑ. අපේ ගෙවල් ඇතුලේ ගේ මුළු වාසම් ඇවිදලා ගියත් මොනවා හරි නැති වෙලා තිබ්බත් අපි මේ මිනිස්සයා සැක කරන්නේ නෑ. මේ වගේ කරදරයක් නැතුව ජීවත් වෙන අය. හැබැයි දිවි හිමියෙන් මේ වරදි නොකරනවා කියලා පොරොන්දුවක් නෑ. බේරෙන්න ඕන වෙච්ච හැමතැනම බොරු කියනවා. තමන් වියදම් කරලා රාරක් පාවිච්චි කළේ නැතත් ඔය උත්සවයකට වාගේ ගිහිල්ලා නිකන් හම්බ වුණොත් පාවිච්චි නොකර ඉන්නෙත් නෑ. නමුත් අපි කතා කරනවා සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු.
අපිට හොඳ වුණාට කිසිම ආර්යයන් වහන්සේ නමක් ඒ පුජ්‍යලයා හොඳයි කියලා කියන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාට නම් ඔහු දුස්සීලයි. හැබැයි පෘතජ්ජන අපිට හොඳ මිනිහෙක්. ඒකයි කියන්නේ පෘතජ්ජන සීලවන්ත කියලා. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. දැන් අපේ උත්සවයට එවන් අය ලක්ෂ 1000ක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ 1000ට කෑම දුන්නාම මට ලක්ෂ ඒවා 1000ක් නේ. ලක්ෂේ 1000න් ගුණ කරාම 1.0 කීයක් එයිද? 1.8යි. ලක්ෂේ 1000න් ගුණ කරාම 1.8යි. එතකොට මේ ලක්ෂයකට කෑම දීලා මම ලබන්නේ 1.8ක ආනිසංසය. නමුත් 1001කටනේ ආරාධනා කළේ. එතකොට එක්කෙනෙක් ඉන්නවනේ තිසරණ තියෙන කෙනෙක්. ඔහුට තනියම කෑම වේල දුන්නාම ඔහුට විතරක් කෑම දුන්න නිසා මට 1.0 කීයක ආනිසංසයක් ලැබෙනවද? 1000කට කෑම දීලා ලැබෙන්නේ 1.8යි. අර තනි පුජ්‍යලයට කෑම දීලා ලැබෙනවා 1.140. එතකොට අපි තිසරණ සහිතව අන්‍යයෙකුගේ යමක් බාරගත්තොත් අපිට මේ පූජාව කරපු පුජ්‍යලයට මොනතරම් ලාභයක් ලැබෙනවද? ඔය අතරේ පන්සිලුත් තිබුණොත් ඒක දෙගුණ තෙගුණ වෙනවා. ඒ අතර අටසිලුත් තිබුණොත් ඒක ඊටත් ඉහළට යනවා. දසසිල් තිබුණාම සාමණේරයන් වහන්සේ නමකට දුන්නාම දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියලු දෙනාම වඳින අති උතුම් උපසම්පදා සීලයේ තුල පිහිටපු භික්ෂුන් වහන්සේ නමකට දන් දුන්නාම අපිට ලැබෙන ලාභය කොපමණ වෙනවද? ඒක හින්දා නිමක් නැති ආනිසංස ලබන්න අපිට අවස්ථාව තියෙනවා. ඒතකොට භික්ෂුන් වහන්සේ මේ උතුම් සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්න නිසා උන්වහන්සේට දුන්නහම අසීමිත ලාභයක්. සිල් ගුණ ආරක්ෂා කරන ගිහි උපාසක උපාසිකාවට දුන්නහම ඒත් මහත් වූ ලාභයක්. දැන් දායකයට මේ තරම් ලාභ ලැබෙන්න මග පාදන්න සිල් ආරක්ෂා කරන්න ඒ සිල් ගුණ රකින්න කෙනාට සල්ලි ඕනේද? පන්සිල් රකින්න සල්ලි ඕනේ, අටසිල් රකින්න සල්ලි ඕනේ. පන්සිල් අටසිල් නම් සාක්කුවේ සල්ලි දාගෙනත් සමාදන් වුණ හැකි. නමුත් දසසිල් එහෙම රකින්න බෑ. සල්ලි ටික දසසිල් ආරක්ෂා කරන දවසට හරියටම සිල්පදේ රකින්න නම් බැංකු පොත පවා අත්හැරලා කෙනෙකුට බාර දීලා තමයි එහෙම ආවොත් තවත් පිරිසිදුයි. නමුත් දැන් මේ සිල්පද රකින්න සල්ලි ඕනේ නැහැනේ. ඒකයි මම කිව්වේ. නමුත් කොයිතරම් කුසල් සමුදායක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද? ශ්‍රද්ධා සිතින් ලෞතර බුදුරජාණන් වහන්සේට දවසක්වත් වැඳ ලැබෙන ආනිසංසය මේ බුද්ධාන්තරයක ලබන්න තියෙන ප්‍රයෝජනෙ. මට්ට කුණ්ඩලී අන්තිම මොහොතේ අපායේ උපදින බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මට්ට කුණ්ඩලීට පිහිට වුණොත් ලැබෙන ලාභ මොනවද? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට ලාභ බලාපොරොත්තු වෙනව නෙමෙයි. ලෝකයට වෙන ලාභය මොකක්ද? මට්ට කුණ්ඩලීට සුගතියේ උපදින්න ලැබෙනවා. සුගතියේ උපදින මට්ට කුණ්ඩලී තමන්ගේ තාත්තගේ ලෝභකම නැති කරනවා. ඊළඟට ඔහු බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඒම නිසා ඔහු පස්සෙන් විශාල ජනකායක් එනවා. එදාට භාග්‍යතුන් වහන්සේ අදින්න පුබ්බකට කරන දේශනාව අහලා 84000ක් තරම් දෙනා ධර්ම අවබෝධය ලබනවා. ඒක නිසා මට්ට කුණ්ඩලීට පිහිට වෙන්න වටිනවා. භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලීගේ නිවස පැත්තෙන් පිණ්ඩපාත වැඩලා නිවස ළඟ නතර වෙලා මට්ට කුණ්ඩලී ඉන්න තැනට ආලෝක කදම්බයක් විහිදුවා. කායික අමාරුව කොච්චර වුණත් මේ ආශ්චර්යමත් රශ්මි ධාරාව කොහෙන් එනවද කියලා බලන්න ලොකු ආසාවක්. හැරෙන්න පෙරලෙන්නත් මට්ට කුණ්ඩලීට අමාරුයි.
නමුත් හැරිලා බලහම තමන්ගේ නිවස ඉදිරිපිට පාර ළඟ හිරුට වඩා තේජස් ඇති, සඳුට වඩා සුමිගුණ ඇති, මේ විශ්වයේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වඩා සිල් ගුණ ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විරාජමාන වෙන ස්වර්ණ වර්ණ වූ බුද්ධ කයින් සමලංකෘත වෙච්ච තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පංච වර්ණ වූ නේත්‍ර යුද්ධමයකින් තමන් දිහා බලනවා දැක්කහම මට්ට කුණ්ඩලීට වේදනාව අමතක වෙලා ඔහුගේ දස ඇඟිලි එකතු කරන්න පුළුවන් වුණා. භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් ඇති. ශ්‍රද්ධාවෙන් දස ඇඟිලි එකතු කළම ඔහුට දෙව්ලොව ගමනට මේක ප්‍රමාණවත්. භාග්‍යතුන් වහන්සේ වැඩියා. ඉතින් මට්ට කුණ්ඩලී මොහොතින් මැරිලා දෙව්ලොව තමයි උපදින්නේ. මට්ට කුණ්ඩලී පේතවත්ව හුඟක් දිගයි. එතකොට බුදුරජාණන් වහන්සේ දිහා බලලා සතුටු සිත් උපදවල දස ඇඟිලි එකතු කරපු කෙනාටත් සුගතිය යන්න අවස්ථාව ලැබුණා. තව එක සැඬොල් කාන්තාවකටත් අද මැරිලා දුගතියට යන්න යෙදිලා තියෙනකොට එදත් ඇය හිඟමනේ යන මාවතේ පිණ්ඩපාත වැඩලා ඇත් සුගතියට යමු කෙරෙව්වා. ඒ වන්දනා කරවලා වෙන දෙයක් කරලා නෙමෙයි ඇත් ශ්‍රද්ධාවෙන් වැන්ද විතරයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා නම් යම් කෙනෙක් ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් ලබා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා අපි භාග්‍යතුන් වහන්සේට අරහං කියනවා කියලා පළවෙනි ගුණය ගැන සඳහන් කරන්නේ. මම කියන්නේ පින්නතුනි ඒ වන්දනාව අදත් කරන්න පුළුවන්. පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවශ්‍ය ජීවමාන බුද්ධ සංඥාවක් විතරයි. සුගන්ධ කුටියට ඇතුල් වෙනකොට පෙර මහරහතන් වහන්සේලා සඳහන් කරපු විදිහට ඇතුල් වෙන්න. මහරජුරෝ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කොතනද කියලා අහපුවාම මහරජා ඔය වහලා තියෙන කුටිය භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආලින්දයට ගොඩ වෙලා උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි මහරජා කියලා කියනවා. දොර ඇරුණහම අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද? ඒ කුටිය ඇතුලේ ෂඩ්වර්ණ රශ්මිය කොහොම පැතිරෙමින් තියෙන්නේ නැද්ද? දොර අරින්න කලින්. දොර පියන විවෘත වෙනවත් එක්කම මේ ෂඩ්වර්ණ රශ්මියෙන් මාව වැහෙනවනේ ළඟට යනකොට. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ රශ්මි මාලාව ඇතුළට ගිහිල්ලා දන ගහලා වන්දනා කරන්න ලැබුණොත් එදා ඔබ ඒක එහෙම කරයිද? ඒ අවස්ථාව අද හිතින් අරගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. දෑත පිරිසිදු කරගෙන යන්න. ඒ කොසල් රජුරෝ එහෙම ගිහිල්ලා සිරිපතුල මත තමන්ගේ අත් දෙක තියන හාත්පස සම්බාහනය කර කර නමත් කියන්නේ වැන්දේ. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. එතකොට අපිත් එහෙම බුද්ධ සංඥාවක් අරගෙන මන්දිරයේ ඇතුළට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනකොට අපිත් අරමුණක් අරගත්තාම 80ක් අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ ලක්ෂණ වලින් සමලංකృత වෙච්ච ස්වර්ණ වර්ණයෙන් දීප්තිමත් වෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව උඩ දාඩියෙන් තෙත්ෙච්ච දූවිලි තැවරිච්ච තවත් නොඑක් අපද්‍රව්‍ය තියෙන මගේ අත ගෙනහිල්ලා තියන්න හිතෙනවද?
ඒ හින්දා පිරිසිදු කරගෙනම යන්න වටිනවා ඒ සංඥාව ඇති වුණේ. එහෙම සිරිපතුල සම්බාහනය කර කර වන්දනා කරනවා වගේ ඒ ශ්‍රද්ධාවම අරන් වන්න. දෙදන බිම තියලා, දෙවැල මිට බිම තියලා, නලල බිම තියලා, අත්ලවල් දෙක බිමට තියලා වන්දනා කරන ක්‍රමේ තරම් සාර්ථක නැහැ. හුඟක් දෙනා පසඟ පිහිටවල වඳින්නේ එහෙම. අත්ලවල් දෙක බිමට තියෙනවා. නමුත් එහෙම නෙමේ සාර්ථකව වඳින්නේ. නලල බිම තියලා අත් බාහු දෙක ඔළුවෙන් ඉස්සරහට දික් කරලා නෙළුම් පොහොට්ටුවක් වගේ දසැඟිලි එකතු කරලා වඳින්න ඕනේ. එතකොට නිවැරදි වන්දනාවක් වෙන්නේ. ඔය කරුණු ටික අරගෙන එහෙම ජීවමාන සංඥාව ඉස්මතු කරලා අද වෙන්දත් එදා ලැබුණ ආනිසංසයට බාධාවක්. මම මේ කියන්න හැදුවේ එහෙම වඳින්න සල්ලි ඕනේද? දැන් මේ අපිත් කැමති පින්කම් කරන ඉතින් කොහෙද අපිට මුදල් කියලා අහන අය කොච්චර ඉන්නවද? එතකොට මේ වාගේ පින්කම් දැක්කහම සංසාරේ පින් කරලානේ ධනය ලැබලා තියෙන්නේ. ඒ පෙර දන් දීපු නිසා. ඉතින් එවන් අය පින්කම් කරනවා දැක්කහම තව කෙනෙක් දුකටපත් වෙයි කියලා ඒ දුකටපත් නොවෙන්නයි මේ කරුණ මතක් කරන්නේ. සල්ලි නැති වුණාට අපිට තව කොච්චර කරන්න පින්කම් තියනවද කියලා. සුගතියේ උපදින්න, නිවනට ළඟා වෙන්න. ඒ තරම් පින් ආකරයක් බුද්ධ ශාසනයක ලබන ජීවිතයක් කියලා කියන්නේ. නමුත් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. නමුත් ඒ දේ නොකර තමයි හුඟක් දෙනා අර කතාව කියන්නේ. හිතලා බලන්නකෝ අපි ඉගෙන ගන්න පටන් ගත්තාම උපාධියක් අරගෙන එළියට එනකොට කොච්චර දේවල් කටපාඩම් කෙරුවද කියලා උපාධිය ගන්න. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් වෙන්න ගියාම අරටත් වඩා කටපාඩම් කරන ප්‍රමාණය වැඩි. රෑ දවල් නිදි මරාගෙන කටපාඩම් කරනවා. අන්තිමට ඒවා ඔක්කොම කරලා උපාධියත් අරගෙන ඇවිල්ලා දැන් රැකියාවටත් යෙදිලා. එවන් කෙනෙකුගෙන් අහලා බැලුවොත් බුදුගුණ නමේ තේරුමත් කටපාඩම්ද කියලා. ඔබ හිතන්න ඔව් කියලා උත්තර කී දෙනෙකුගෙන් හම්බෙයිද කියලා. ඉතින් එතකොට අපි කොච්චර අසරණද? අපි කොච්චර දුප්පත්ද? අඩු තරමේ බෙහෙත් පෙති ලක්ෂ ගාණක් ජීවිත කාලේ අතගාපු වෛද්‍යවරයෙකුට ඊළඟ ජීවිතේට එක පැනඩෝල් පෙත්තක්වත් ගෙනියන්න බෑනේ. නමුත් බෙහෙත් දන් දීලා තිබුණොත් ඕන තරම් එතුමට ඊළඟ ජීවිතේ බෙහෙත් ලැබේ. නමුත් මේ දේවල් හොඟ අත්හැරෙනවා. කියන කතාව විවේක නැහැ. සමස්තය ගැන කියන්නේ හුඟක් දෙනා කියන්නේ අපිත් කැමති කොහෙද විවේකයක් කියලා. දැන් මගේ විවේකේ නැති වෙලා තියෙන්නේ මොනව වෙනුවෙන්ද? පංචකාමයේ වෙනුවෙන්. ඒතර කවද්ද ඇත්තටම ජීවිතේ විවේකේ හම්බෙන්නේ? ඉතින් අපායට ගිහිල්ලා තමයි විවේක ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තේ. හැබැයි එහෙ ගියාම අතරක් හිඩසක් නැහැ. කොහොමත් විවේකයක් ඇත්තෙම නැහැ. එහෙනම් මගේ විවේකය මමම හදා ගන්න ඕනේ. ජීවිතේ කළමනාකරණය මම ගාව තියෙනවා. මෙච්චර දේවල් කළමනාකරණය කරන අයට තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගන්න බෑ. ඉතින් මේ ලැබිච්ච වාසනාවන්ත ජීවිතේට සාධාරණයක් වෙන්නේ නැහැ පින්නතුනි එතකොට. ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණය යම් පමණකින් දැනගෙන ගුණය දැන සරණ යෑම කියන අන්තිම සරණාගමනේවත් සම්පූර්ණ කරන්න බෑ ගුණය දන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා එයවත් සම්පූර්ණ කරගෙන ත්‍රිපිටකයේ යම් ආකාරයකින් භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරලා තියෙනවද ඒකදු කරුණක්වත් සැක නොකර භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන චේතනාව මතවත් පිහිටලා බුදුන් සරණ යන්න ලැබුණොත්
අපිට මේ පෙර කරපු පින් වියදම් කරපු එකට ලාභයක් ලබන්න පුළුවන්. ඔය මනුස්ස ජීවිතේ පෙර පින් ගොඩක් වියදම් කරලා ගෙනල්ලා තියෙනවා. ඒකනේ අපි දුප්පත් කියලා අපි කියන්නේ. ලෝකේ කොච්චර අය පොසත්ද? බෞද්ධ නොවන අය කොච්චර පොසත්ද බලන්න. අපේ සූත්‍රවල සඳහන් කරන්නේ යමෙක් පංචශීලය මනාව ආරක්ෂා කරනවා නම් ඔහු ධනවත් වෙනවා කියලා. යමෙක් සිල්වත් වෙනවත් එකම ධනවත් වෙනවා. සීලේ ආනිසංස ගැන කියනකොට සඳහන් කරනවානේ සිල්වත් වෙනවත් එකම ධනවත් වෙනවා කියලා. දැන් එතකොට අපේ අයට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ওই මැද පෙරදිගේ එහෙම ඉන්නේ සිල්වත් වෙලාද ඒ ධනවත් වෙලා තියෙන්නේ කියලා. ඒක වෙනම විදිහකට විසඳන්න ඕන ප්‍රශ්නයක්. එවන් අයත් මේ සංසාරේ බුද්ධ ශාසනය නිසාමයි පින් කළේ. මේ ශාසනයෙන් හින්දා නෙමෙයි වෙන්නේ. පෙර බුද්ධාන්තරවල ඉපදී තුනුරුවන්ටම දන් දීදී කරගත්ත දැවැන්ත පින්කම් වල ප්‍රතිඵල වේ භුක්ති විඳින්නේ. මොකද මහ කුසල් ලබන්න නම් දිය යුත්තේ සිල්වත් තැන් වලට. නමුත් ප්‍රඥාව නැති මිනිස්සු කොච්චර බනිනවද මේ වාගේ පින්කම් වලට. ජයන්ති අම්මා බොහොම අපූර්ව සංඝාවාසයක් හදලා පූජා කළා. කෙනෙක් බනින්න පුළුවන් අපරාධ ඒ පන්සල කොච්චර දියුණුද? ඇයි ඔය සංඝාවාසයේ පන්සලේ හැදුවේ? ගෙවල් නැති දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද? ඉගෙන ගන්න බැරි ළමයි කොච්චර ඉන්නවද? ඒ අයට පිහිටක් වුණා නම් ගෙවල් 7-8ක් හදලා දුන්නා නම් ඔయిత වඩා පින් නැද්ද? එහෙම බයින මිනිස්සු අපේ සමාජේ නැද්ද? බුදුරජාණන් වහන්සේට බුද්ධ මාලිගාවක් හදලා පූජා කළත් බයින මිනිස්සු ඉන්න රට. හැබැයි කොච්චර අසරණද කියලා තේරෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතයේ පින් හොයන්න ගියාම තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ අපි වැරදි කියලා. අපි බඩුවක් විකුණන්න ගියා. අපි හැම වෙලාවෙම හොයන්නේ වැඩි ලාභෙට විකුණන්නේ. කවුරුවත් මේ අඩු ලාභෙට දෙන්න ඉන්නවද? වැඩි ලාභෙටනේ විකුණන්න හද. ඉතින් එහෙනම් පින්කම් කරලා වැඩි ලාභයක් ලැබෙන්නේ කොතෙන්ට කරාමද? වටිනව නැති බැරි කෙනෙකුට ගෙයක් දොරක් හදලා දෙන එක, දරුවෙකුට උදව්වක් කරන එක වටිනවා. නමුත් ඉතින් ඒගොල්ලෝ ගාව තිසරණවත් නැත්තම් මම දහදුක් විඳලා හොයාගත්ත මේ ධනයෙන් මට ලොකු ලාභයක් හම්බ වෙනවද? එහෙම නේද හිතන්න ඕනේ. ඒ ගෙවල් දොරවල් අපි හදලා දෙන අය ගාව තිසරණවත් නැත්තම් ඉතින් අර දන් දීලා ලැබෙන ආනිසංසෙමනේ මේකෙන් හම්බෙන්නේ. ඉතින් මේ රෑ දවල් මහන්සි වෙලා දාඩියේ කඳුළු වක්කර හම්බ කරලා ඒකෙන් මහා කල්ප ගානකට ආනිසංස ලබන්න පින්කමක් කරන්න තියෙනකොට ආත්ම 100කට ඵල දෙන පින්කමකට කවුරුවත් කැමතිද? ඒකයි එතන තර්ක කරන්න තියෙන්නේ. ඒකයි මිනිස්සු ශ්‍රද්ධාවෙන් තුනුරුවන් උදෙසා මේ කටයුතු කරන්න එළඹෙන්නේ. අර දේවලුත් කරන එක වටිනවා. නොවටිනව නෙමෙයි. නමුත් හැමෝම මහත් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ විවේචනය කරන අයත් ජීවිතයට අර්ථයක් කරගන්න ගත්තාම අම්මා තාත්තා මැරුණාම දුප්පත් කෑම නැති යාචකයෝ කීප දෙනෙකුට දානයක් දෙන්න කිව්වොත් කැමති වෙනවද? පන්සලේ ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම අපිට එදාට එන්න හම්බෙන්නේ නැහැ. එක දිගටම යෙදිලා තියෙන පින්කම් පෙළක් තියෙනවා. ඕගොල්ලෝ අර පාරේ ඉන්න කීප දෙනෙක් ගෙනල්ලා දානි දෙන්න කිව්වොත් එදාට කැමතිද? ඒකට කැමති නැති මිනිස්සු තමයි මේ වාගේ පින්කම් කරනවා දැක්කම බයි. අර දවසට තමයි තේරෙන්නේ ඒක අපිට කොච්චර පාඩුද කියලා. ඒ නිසා පින්නතනේ අපි හැම වෙලාවෙම සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනකොට අන්‍ය වූ සත්වයන්ට ලැබෙන්නේ අසීමාන්තික ලාභය. බුද්ධ ශාසනය තුල ඒ දේවල් මුදුන්පත් කරගන්න තියෙන අවස්ථාවක මනාව ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ තුලින් කරුණු කාරණා දැන ඉගෙනගෙන කොහාට දුන්නහම මහත්ඵල වෙනවද? කොතෙන්ට කරාම මහත්ඵල වෙනවද?
ඉස්සත්ත සූත්‍රයේ අපූර්ව උත්තර රාශියක් ඕකට තියෙනවා. කොසල් රජුගේ සම්බුද්ධ ශාසනයට කොයි තරම් ලැබීද කියන කාරණාව කියාපාන අපූර්ව සූත්‍රයක් ඉස්සත්ත සූත්‍රයේ. එවන් දේශනාවන් දැනීගෙනගෙන ජීවිතේ හැම වෙලාවෙම ධර්මානුකූලව පෝෂණය කරලා පිං සාගරයකට බැහැලා ඉන්න වෙලාවේ එයින් වහවහ ඵල නෙලන්න වාසනාව ලබා ගන්න තියෙන අවස්ථාවක්. අවසාන වශයෙන් අපි පැහැදිලි කරමින් හිටියේ සිල් රකින්නේ නැති අන්‍ය ජාතකයන්ගේ පොහොසත් බවත් අපේ දුප්පත් බවත් ගැන ඔවුන් පෙර දන් දීලා. එතකොට අපි පෙර දන් දීලා නැද්ද? මං කියන්නේ අපි ඔවුන්ට වඩා දන් දීලා. අද ගිහිල්ලා අපි ඔවුන්ගේ වළම් පිඟන් හොදලා කීයක් හරි හොයාගන්නවා ගයක් හදාගන්න. එතකොට අපි ඔවුන්ට වඩා දන් දීලා නම් ඇයි අපි එහෙ බැල මෙහෙරකම් කරන්න යන්නේ? ඒගොල්ලන්ට තියෙන ලැබිලා තියෙන ජීවිතේ අපේ ජීවිතේ තරම් වටින්නේ නැහැ. ඒගොල්ලන්ට හම්බෙලා තියෙන ලාභ ජීවිතය. අපි කියමු මේ වාහනයක් ගන්න ගියා කියලා. ඒගොල්ලෝ ලාභෙට වාහනයක් අරන් තියෙනවා. හැබැයි අපි කෝටි ගණක් වියදම් කරලා වාහනයක් අරන් තියෙනවා. දැන් ලාභෙට වාහනයක් ගත්ත කෙනාට සල්ලි ගොඩක් ඉතුරුයි. හැබැයි කෝටි ගණක් වියදම් කරපු කෙනාට සල්ලි ගොඩක් දැන් හීගයි. ඒ හින්දා ඉදිරියේදී සැප විඳින්න වෙන්නේ පරිස්සම් වෙලා. ඒ අඩු ආදායමක් තියෙන්නේ. නමුත් අරයා ලොකු මුදලක් ඉතුරු කරගත්ත නිසා එයාට තවත් සැප සහිතව ජීවත් වෙන්න පුළුවන්. මං කියන්නේ ඔය සැප විඳින අය හැමෝම මේ ඇස් දෙක පියවිච්ච ගමන් උපදින්නේ සතර අපායෙන්නේ. දරුණු වූ මිත්‍යා දෘෂ්ටියක හිර වෙච්ච අයනේ. නමුත් මේ ජීවිතය ලබලා සම්මාදිට්ඨික ජීවිතයක් ලබලා තුනුරුවන්ට කීකරු වෙලා ජීවිතේ පෝෂණය කරුවොත් අවුරුදු 60 70ක් දුක් විඳලා අවුරුදු කෝටි ගාණක් සැප සහිත තැනකනේ උපදින්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ ජීවිතේ ගන්න හුඟක් පෙර කරපු පින් වියදම් කරලා තියෙන. ඒකයි ධන ධාන්‍ය ලැබෙන්න ලොකුම හැකියාවක් නැත්තේ. මොකද ඒ ධන ධාන්‍ය ලැබෙන්න තිබිච්ච පින ජීවිතේ ගන්න වියදම් කරලා. වාහනයටම උපමා කරමු. කෝටි ගානක වටින වාහනය. ඒ වාහනේ තිරින්ගත් හොඳයි. ඒ වාහනේ සැප පහසුකනුත් හොඳයි. ඒ වාහනේ ලාම්පු දෙකේ එළියත් හොඳයි. ඒ වාහනේ තුල තියෙන ආරක්ෂාවත් හොඳයි. හැබැයි මේක කිසිම තේරුමක් නැති කිසිම වගකීමක් නැති කිසිම අවබෝධයක් නැති මිනිහෙකුට දුන්නොත් පදවන්න ඒ මනුස්සයා වාහනේ රකීද? ගස්වලත් හප්පනවා, ගල්වලත් හප්පනවා, ඉස්සරහටත් හප්පනවා, පිටිපස්සට ගන්නකොට එහෙත් හප්පනවා. ලාම්පු දෙක කොච්චර පෙනුමට තිබුණත් රැටත් හප්පනවා. තිරිංග කොච්චර පෑගුණත් රැකවරණේ තිබ්බත් රෝද හතරම එක තැන නවතින්න තරම් තිරිංග පෑගුණත් මේ මනුස්සයා තිරිංග පාගන්නේ හැප්පිලා නම් ඇති වැඩක් නෑ. ආන් මේ වගේ ප්‍රාණඝාතය කියන්නේත් පව්කන්දක්. අදත්තාදානේ කාමමිත්‍යාචාරයේ සුරාපානයේ මුසාවාදයේ සුරාපානයේ මේවා ඔක්කොම පව්කඳු. සංසාර මාර්ගයේ මේ පව්කඳු හැම තැනම පාර දෙපැත්තේ තියෙනවා. මේ වාහනේ පදවන මමයි රියදුර. මම දැනගන්න ඕනේ ප්‍රාණඝාතය කියන කන්දේ මගේ ජීවිතය හප්පන්න නැතුව ඉන්න. ඒක පව් කන්දක් නිමක් නැති. එක සතෙක් ගහලා මරහම මට ආත්ම 100 ගණන් වල ගුටි කාලා මැරෙන්න වෙන්නේ නිරෙන් ගොඩ ඇවිල්ලා. ඉතින් එහෙම වෙච්චාම එක සතෙක් මැරුවාම එකපාරක් ගුටි කාලා මැරෙන්න වෙනව නම් කමක් නැහැ. එක මදුරුවෙක් තලහම අපායටත් ගිහිල්ලා මැරෙන වෙලාවේ මතක් වුණොත් අනිවාර්යෙන් අපායේ උපද්දවන එකයි කර්මපත කියන්නේ. එයින් මිදිලාවට පස්සේ ආත්ම 100 ගණන් ගුටි කාලා මැරෙන්න වෙනවා. එවන් වූ දරුණු පව්කඳු මේ සංසාරේ පුරා මේ මාර්ගයේ
මගේ ජීවිතය නැමැති මේ යාත්‍රාව පදවගෙන යන මම කොයි තරම් දක්ෂ වෙන්න ඕනද මේ අකුසල් කඳුවල හැප්පෙන්නේ නැතුව යන්න. පාප මිත්‍රයෝ ඇසුරට ගියහම මාව හප්පන එකමයි කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. තමන්ට වඩා උසස් හෝ තමන් හා සමාන කෙනෙක් නොලැබුණොත් ඊට වඩා පහත් කෙනෙක් මොනම හේතුවකටවත් ඇසුරු කරන්න එපා කියලා. ඒ වුණත් අපි හැන්දෑවට උදේට බුදුන් වැඳලා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මේ සියලු දුක් නැති කරන්න මේ කුසල් මට හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කලින් මා මේ සිද්ධ කරගත්ත කුසලානිසංසයේ බලයෙන් මට පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු මේ කුසලයාගේ ආනුභාවයෙන් මට බාල සමාගමයක් නොවේවා. සතං සමාගමෝ හෝතු සත්පුරුෂයන්ම මුණ ගැහේවා. එහෙම ප්‍රාර්ථනා කළා. බුදුන් වැඳලා එළියට ඇවිල්ලා එතන ඉඳලා ඇසුරු කරන්නේ ආයත අසත්පුරුෂයෝ. නමුත් ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ප්‍රාර්ථනා කර කර ඉන්නේ අසත්පුරුෂයොත් එක්කනම් ප්‍රාර්ථනාවේ වැඩක් තියෙනවද? අසත්පුරුෂයෙක් ඇසුරු කරන්න අවසර දුන්නේ අනුකම්පාව උදෙසා විතරමයි. නැත්තම් කිසිම අවසරයක් දීලා නැහැ. ඔහුත් හොඳ මගට ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඇසුරු කරන්න පුළුවන්. නැතුව මට ඔහුගෙන් ලාභයක් ඇති කරගන්න ඇසුරු කරන්න නෙමෙයි තියෙන්නේ. ඔහුත් හොඳ මගට ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඇසුරු කරන්න. ඒ නිසා අසත්පුරුෂය ඇසුරේදී මේ ජීවිතේ හරියට අනතුරු වලට භාජනය වෙනවා. සංසාරේ අනතුරු වලට භාජනය වෙනවා. ඒක ගැන ඔබ සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. හැමදාම බුදුන් වැඳලා ඒ ප්‍රාර්ථනාව කරනවා වගේ තව වරදක් තියෙනවා. වරදි නෙමෙයි හිතන්න දෙයක්. අපි පින්නතුන් හිතුවද මේ ජීවිතේ වැඩියෙන්ම වැරදි කරේ කාටද කියලා? මතක් වෙයිද එකපාර ඇහුවොත්? මේ ජීවිතේ වැඩියෙන්ම වැරදි කළේ කාටද කියලා? මේ ජීවිතේ වැඩියෙන්ම වැරදි කළේ බුදුරජාණන් වහන්සේට. ඔබ මම අපි ඇතුළු ඔක්කොම වැඩිපුරම වැරදි කරන්නේ බුදුරජාණන් වහන්සේට. එච්චර ඇවිත් අපි බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් කොච්චර කරනවද? එහෙම නේද? එපා කියපු දේවල් අපි කොච්චර කරනවද? අපි ලෞකික ලාභය තකා. එච්චර වැරදි කර කර හැන්දෑවට ගිහිල්ලා කියනවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කරපු සියලු වැරදි කර්ම දෝෂණ වලට සමා වෙන්න කියලා. පහවදත් ඒ වගේම වැරදි කර කර අද සමාව ඉල්ලගෙන පහවද හැන්දෑවෙත් ඕකම කියනවා. වෙන කෙනෙක් ළඟ කිව්වනම් අපිට ගහලා පන්නනවා. මහා කරුණාවේ සරම මේ සංසාරේ කොච්චර ප්‍රමාණයක් සමාව ඉල්ලලා ඇද්ද? හැමදාමත් සමාව දුන්නා. ඒ හින්දා අපිට ලැජ්ජ හිතෙන්න ඕනේ. සමාව දෙන පළියට මං වැරදි කරන්න හොඳද? ආන් හිමිතට තුනුරුවන්ට කීකරු වෙලා උපරිමයෙන් සිල් ගුණ ආරක්ෂා කරගෙන ලබාගත් ජීවිතයට සාධාරණයක් කරගන්න අවස්ථාව ඕන තරම් පෑදිලා තියෙන මේ සම්මාදිට්ඨික ජීවිතය හෙට මට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා හෙටට කල නොකිය අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අද කළ යුතු දේ අදම කරන්න. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? සතුල්ල කායික දෙවියෝ ගැන සඳහන් කරනකොට මොහොතක් සිල් රැකලත් දෙව්ලොව ඉපදුණා. එවන් උසස් සිල් ගුණ දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන ජීවිතයේ සාධාරණයක් කරගෙන සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න මේ බුද්ධාන්තරයක් අය කොයි කාලෙ ලැබෙයිද දන්නේ. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය
වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණ මීට වසර එකහමාරකට පෙර අභාව ප්‍රාප්ත වුණ උපාලි ප්‍රේමජයන්ත අමරසිංහ ස්වාමි පුරුෂයාට පුණ්‍ය අනුමෝදනා කිරීම. ඊට අමතරව පින් අනුමෝදන් කළ යුතු ඥාතීන් පිළිබඳව සිහිපත් කරනවා. බීටින් මහවිතාන පියාණන්ට, දොන් කර්නේලියා විමලවර්ධන මෑණියන්ට, ජයරත්න මහවිතාන සොහොයුරාට, අනුලා මහවිතාන නැන්දනියට, පියසේන අමරසිංහ පියාණන්ට, කරුණාවතී කල්දේරා මෑණියන්ට, ඩීඑන් විමලවර්ධන ලොකු අම්මාට, ඇග්නස් විමලවර්ධන පුංචි අම්මාට, මාලනී ඩී සිල්වා පුංචි අම්මාට, දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට, සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන අතර විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඥානවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට නමස්කාර පූර්වක පුණ්‍ය අනුමෝදනා කරන බව විශේෂයෙන් සිහිපත් කරනවා. සත් ප්‍රාර්ථනා කරනවා. බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් විහාරාධිපති බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මල්වාන අවසරයි පුඤ්ඤරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පිරිවෙන් විහාරවාසී සියලුම මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ උතුම් පින්කම සඳහා වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබනවා ජයන්ති මහවිතාන අමරසිංහ මෑණියන්, දියණිය නිර්මලී උෂේනී අමරසිංහ, පුතණුවන් ඉෂාර අමරසිංහ යන අයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. නන් අයුරින් පින්කම සඳහා සහයෝගය ලබා දුන් ලොකු කුඩා සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සතවර්ෂයකට අධික කාලයක් සසුන් කෙත ආලෝකමත් කරමින් ප්‍රවීණ ප්‍රතිචීන විශේෂේස්ත්‍රය වෙනුවෙන් සංඝ පීතෘන් වහන්සේලා බිහි කළ ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් නම් පිම්බිමේ මුල් ඉදිකිරීම් අතරවන පැරණි පන්සල්ගේ නවීකරණය කොට සියලු පහසුකම් සහිතව තවත් ශතවර්ෂාධික කාලයක් මහා සංඝරත්නයේ පහසුව පිණිස පූජා කරන ලද බව සිහිපත් කරනවා. 2022 දෙවැනි මාසයේ පළවෙනි දින ඒ උතුම් පින්කම සිදු කිරීම නිමිති කරගෙන මේ උතුම් සද්ධර්ම දානමය පින්කම සිදු කරන බව ජයන්ති මෑණියන් සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව පිරිවෙන පිළිබඳවත් කෙටි සටහනක් සිහිපත් කරනවා. ප්‍රාචීන අවසාන දක්වා භික්ෂු ආකල්ප සහිතව පිරිවෙන් අධ්‍යාපනය භික්ෂූන් වහන්සේලා උදෙසා ලබා දීම, ද්විභාෂා ඉංග්‍රීසි සිංහල පිරිවෙන තුළින් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම නව ලොව දිනන්න දැනුම ලබා දෙන මේ උතුම් පුණ්‍ය භූමිය තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් තවත් චිරාත් කාලයක් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙමින් වැජබේවා. ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය
නොඅඩුව ලැබේවා. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලා මේ උතුම් පින්බිමෙන් තව තව සිරිලක් බිමට දානය වේවා. උන්වහන්සේලා හැම කෙනෙකුටම කායික මානසික සුවය නිරන්තරයෙන් සැලසේවා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට ජයන්ති මෑණියන්ගේ සංඝාවාස පූජාවේ කුසලයත් ධර්ම දානමය පින්කමේ කුසලයත් ලැබේවා. සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ සනන් කුමාර ගටිකාර තිස්ස බ්‍රහ්ම රාජෝත්තමයන්න් වහන්සේලාට සුද්ධාවාස වාසී වූද බ්‍රහ්ම ලෝක වාසී වූද දිව්‍ය ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට ඒ පින් අනුමෝදන් වේවා. මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු මහබෝසතාණන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සතරවරන් දෙවි මහරජවරුන්ට වලාහක දෙවිවරු සියලු දෙනාටම ආකාශස්ත භූමස්ත සියලුම දෙවියන්ට ඔබේ අපේ ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා මේ කුසල් ලබාගෙන තව තවත් කුසලයෙන් පොහොසත් වේවා. සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරන්න උන්වහන්සේලාගේ ශක්තිය නිරන්තරයෙන් ලැබේවා. ඒ වගේම පින්නතුනි ඔබට දහම් දේශනා කරන්න මම හදලා වඩලා පෝෂණය කළ මාගේ මෑණියන්ට සහ පියාණන්ටත් සහෝදරියන්ටත් මම රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. සහෝදරයින්ටත් පැවිදි සහෝදර ස්වාමින් වහන්සේලා සියලු දෙනාටමත් ඒ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. පැවිදි ජීවිතයේ සුරක්ෂිත කරලා අපවත් වුණ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වැඩ වාසය කරන සියලුම ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මා රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. නිවැරදි තථාගත ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේලාට ඒ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම කල්යාණ මිත්‍රයන්ටත් සිව්පසයෙන් අපෝපස්ථාන කළ සියලුම දායක කාරකාදී පින්නතුන්ටත් මා රැස් කරගත් උතුම් කුසල් අනුමෝදන් වේවා. පැයකමාරකට අධික කාලයක් මේ ධර්ම සභාවේ වැඩ වාසය කරමින් මට මහත් වූ ආශිර්වාදයක් සහ ශක්තියක් වෙමින් සද්ධර්ම ශ්‍රවණය කළ නායක මාහිමිපාණන් වහන්සේට මා රැස් කරගත් සද්ධර්ම දානානිසංසය විශේෂයෙන් අනුමෝදන් වේවා. මේ අවස්ථාවට වැඩම කොට වදාළ මාගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම මා රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසය පින් පඬුරක් ලෙසින් තෙලින වේවා. පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා වගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙන්න ධෛර්ය වීරිය සහිත පින් ඇති පුතුන් බුද්ධ ශාසනයට පූජා කළ උන්වහන්සේලාගේ මව්පියන්ටත් මම රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයේ ආශිර්වාදයක් වේවා. පාරමිතාවක් වේවා. නිදන ප්‍රාප්තියට පත් වෙලා නම් භවගාමී ජීවිතයේ සුවපත් කරගන්න ඒ පින් හේතු වේවා. ජයන්ති මෑණියන්ටත් මෑණියන්ගේ දුවා දරුවන්ටත් නිදන ප්‍රාප්තියට පත් වෙන ස්වාමි පුරුෂයාටත් පින්කමට එතුමිය සමග වෙහෙසලා මහන්සි වෙලා කටයුතු කරපු සත්පුරුෂ පිරිස හැම කෙනෙකුටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා පින්නතුන් ඔබ සියලු දෙනාටමත් මා රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. මේ දේශනාව මාධ්‍ය තුලින් ආවරණය කරන මේ පුතණුවන්ටත් මා රැස් කරගත් කුසල් එසේම අනුමෝදන් වේවා. ඔබ අපි හැම දිනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ